ආයිබෝන් පුතේ අද අපි ඉගෙන ගන්න හදන්නේ 6 ශ්‍රේණියට අදාළව ගණිතයේ විෂය නිර්දේශයට අදාළව තියෙන දෙවනි වාරේ පාඩම. දෙවනි වාරේ පළවෙනි පාඩම තමයි භාග පාඩම. 9 පාඩම. අපි භාග පාඩම ගැන දැන් අපි මෙතන ඉඳන් ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැනගන්නට ඕනේ මේ භාග පාඩම කියන්නේ ඉතාමත්ම විශේෂ පාඩමක්. O level වෙනකම්ම තියෙන දිගින් දිගටම භාවිත වෙන ඉතාමත්ම අපේ එදිනෙදා ජීවිතයට වගේම සෑම අවස්ථාවකම වැදගත් වෙන විශේෂිත පාඩමක්. ඒ නිසා අපි මේ පාඩම දැන් අපි කරගෙන යමු. 6 පන්තියේ තියෙන දෙවනි වාරයට අදාළව තියෙන පළවෙනි පාඩම තමයි භාග. දැන් අපි භාග පාඩම උඹලා දන්නවා උඹලෝ පහේ පන්තියේ ඉගෙන ගන්නවා භාග කියන කොටස ඉගෙන ගන්නවා පහේ පන්තියේදී. ඒ වගේම මේ පහේ පන්තියේ ඉගෙන ගන්න දේවල් දැන් අපි මේ හයේ පන්තියට තව පොඩ්ඩක් කොහොම ඉස්සරහට අරගෙන යමු. උඹලා එදිනෙදා අහලා තියෙනවා භාග කියන වචනය මේ වචනය වෙනුවට මේ මෙහෙම භාග කියලා තියෙනවා. ඒතර අපි ඒ ගැන චුට්ටක් බලමු. මේ භාගය කියන්නේ මොකක්ද? මේ භාගය කියලා කියන්නේ දැන් අහලා ඇති පාම් භාගය. එහෙම නැත්නම් පොල් තෙල් භාගයක්. එහෙමත් නැත්නම් භූමි තෙල් භාගයක්. කඩේ අම්මා කඩේට ගිහිල්ලා ගේන්න කියනවා පාම් භාගයක්. එහෙම නැත්නම් පාම් කාලක් ගේන්න කියනවා. එහෙම නැත්නම් පොල් තෙල් භාගයක් ගේන්න කියලා කියනවා. මොකද්ද මේ භාගයේ තියෙන වෙනස? ගියේ පුතේ මේ භාගය කියලා කියන්නේ මොනවා හරි එකක් අරගෙන අපි හිතමු පාන් ගෙඩිය කියලා. මේ පාන් ගෙඩියෙන් හරියටම මෙහෙම. මේ කොටස තමයි භාගය වෙන්නේ. ඕනෑම එකකින් හරියටම දෙකට කපලා ඒකෙන් එක කෑල්ලක්. ඒක තමයි මේ භාගය. හරි. එතකොට අපි භාගය කියන එක භාවිත වෙනවා. තවත් ඔයගොල්ලෝ එදිනෙදා අහලා ඇති තව වචන තියෙනවා අපි එදිනෙදා භාවිත කරන. මොකද්ද? කාල කියලා එකක් අහලා ඇති. තව එකක් අහලා ඇති තුන් කාල කියලා. මොනවද මේ කාල තුන් කාල කියන්නේ? කාලක් කියන්නේ දැන් භාගය කියන්නේ පාන් ගෙඩිය දෙකට බෙදුවාම අපි පාන් ගෙඩියෙන් කතා කරමු. මොකද අපි හිතේ එදිනෙදා ජීවිතේ බොහොම සමීප අවස්ථාවක්. පාන් භාගයක් කියන්නේ පාන් ගෙඩිය දෙකට කැපුවාම එන කෑල්ල. කාල කියන්නේ පාන් ගෙඩිය අරගෙන බෙද අපි ගන්නවා පාන් ගෙඩිය අරගෙන කීයට කපන්න ඕනේද? 4ට කපන්නට ඕනේ. ඒ 4ට කැපුවාම එන එක කෑල්ලක් තමයි පාන් කාලක් වෙන්නේ. පාන් ගෙඩිය නම් මේ අතර ඇඳට ඒක ප්‍රායෝගික නෑ. නමුත් අපි කොටුවක් ඇඳලා ඒක අපි හදාගමු. ඒ අදාළ කොටස 4ට බෙදන්නට ඕනේ. 4ට බෙදුවාම මේකෙන් එක කෑල්ලක් තමයි මොකක් කියලා කියන්නේද? කාලක් කියලා කියන්නේ. ඒතර ඕනෑම ප්‍රමාණයක් 4ට බෙදලා ඒකෙන් එක කෑල්ලක් තමයි කාලක් වෙන්නේ. ඊළඟට අපි බලමු තුන් කාලක් කියන්නේ මොකක්ද? තුන් කාල වචනේ අර්ථය මොකක්ද? කාලේ ඒවා කියද්ද 3ක්. ඒතර කාලේවා 3ක් වෙන්නේ තුන් කාලක්. එහෙනම් ඒ ඒකකය 4ට බෙදලා ඒකෙන් කාලේ ගොඩවල් 3ක්. ඕකට තමයි කියන්නේ තුන් කාලක් කියලා. තවත් සමහරක් වෙලාවට තවත් වචනයක් මම කියන්නම්. අරික් කාල කියලා එකක් අහලා ඇති. අරික් කාල. මේ අරික් කාල කියලා කියන්නේ මේ තියෙන ඒකකය 8කට බෙදලා එකකින් එක කෑල්ලක්. මේ අපි දිනදා සාමාන්‍යයෙන් භාවිතයේ පවතින මේක 8කට බෙදන්න ඕනේ. මෙහෙම 8ට බෙදලා සමාන කෑලි 8ක් බෙදලා ඒකෙන් එක කෑල්ලක් තමයි අරික් කාල කියලා කියන්නේ. එතකොට මේ අපි දිනදා ජීවිතේ භාවිත වෙන වචන භාග කාල තුන් කාල අරික් කාල කියන්නේ. හරි. එතකොට මේවා ගැනත් අපි අවබෝධය තියෙන්නට ඕනේ. එතකොට භාගයක් හැදෙන්නේ හරියටම දෙකට කපලා එකකින් එක කෑල්ලක්. කාලක් හැදෙන්නේ අදාළ ඒකකේ හරියටම 4කට බෙදලා ඒකෙන් එක කෑල්ලක්. තුන් කාල හැදෙන්නේ හරියටම 4ට බෙදලා ඒකෙන් කෑලි 3ක්. අරගත්තාම මේක තුන් කාලයි. කාලේ ගොඩවල් 3ක් තියෙනවා මෙතන. ඒක තුන් කාලයි. ඊළඟ අරික් කාලක් කියලා කියන්නේ සම්පූර්ණ එක බෙදනවා 8කට. සමාන 8කට බෙදුවාම ඒකෙන් එක කෑල්ලක් තමයි අරික් කාලක් වෙන්නේ. ඔන්න ඔය විදිහට අපි එදිනෙදා ජීවිතයේදී මේ අවස්ථාව බොහෝ විට ඕගොල්ලන්ට හම්බ වෙලා ඇති. නමුත් අපි අද භාග කියන පාඩම මේකට අදාළව නොවුනොත් මේකත් එක්ක සම්බන්ධයි. අපි භාගයක් කියන්නේ මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලා. භාගයක් වෙන්නේ මෙහෙමයි. ඕනෑම ඒකකයක් ගන්න.
මේ ඒකකයේ අරගෙන සමාන කොටස් වලට බෙදන්න. මේ බෙදන කොටස් ගණන මම ඉස්සෙල්ලාම ගන්නම් මෙහෙම කොටස් ගන්න දැන් මම මේ රූපය බෙදුවා සමාන කොටස් දෙකකට බෙදලා මම මේ කෑල්ල පාට කරනවා. එහෙනම් මම මේ රූපේ බෙදූ කොටස් ගණන කීයද? කොටස් ගණන දෙකකට බෙදුවා. මම කොච්චර පාට කළාද මේකෙන් පාට කළේ එක කෑල්ලයි. එහෙනම් මේක ලියන්න පුළුවන් දෙකෙන් එකයි කියලා. මම තව රූපයක් ගන්නම්. මේ රූපය මම මේ රූපේ බෙදුවා හතරකට බෙදලා මම මේකෙන් පාට කරනවා මේ වගේ කොටසක්. එතකොට මම බෙදූ කොටස් ගණන කීයද? 4යි. පාට කරපු කොටස් ගණන කීයද? 3යි. එහෙනම් මේක කියවන ආකාරය තමයි 4න් 3යි. යට කොටස තමයි ඉස්සෙල්ලා කියවන්නේ. ඒතර මේක 4න් 3යි. එතකොට මේක කියන්නේ මෙහෙම ගත්තට පස්සේ මම මේක බෙදනවා මෙහෙම. එතකොට මේක ලියන්න පුළුවන්ද 1 2 3යි 3කින් එකක් පාට කළා කියලා ලියන්න පුළුවන්ද? හොඳට මතක තියාගන්න දුවේ පුතේ මේක මෙහෙම ලියන්න බෑ. ඇයි මේක වැරදි? ඇයි වරදින්න හේතුව? මෙයා සමාන කොටස් තුනකට නෙමෙයි කඩලා තියෙන්නේ. මෙයාගේ මේ කොටසට වඩා මෙයා වෙනස්. ඊට වඩා මෙයා වෙනස්. එහෙනම් මෙහෙම ලිව්වොත් මේක වැරදි. ඒතර මේක මෙහෙම ලියන්න බෑ. තව උදාහරණයක් ගන්නම් මම. මෙහෙම රවුමක් ඇඳලා මම මේ කෑල්ල පාට කරනවා. එතකොට මේක මම බෙදුව කොටස් ගණන 1 2 3යි. එතකොට මේක 3න් 1යි කියලා ලිව්වොත් හරිද? මේක 3න් 1යි කියලා ලිව්වොත් වැරදි. ඇයි මම බෙදූ කොටස් ගණන මේක ඇතුලේ තියෙන රූපේ සමාන කොටස් වලට නෙමෙයි බෙදලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ එකක් 3න් 1යි කියලා ලිව්වොත් වැරදි. ඒ නිසා අපි භාග සංඛ්‍යාවක් ලියනකොට හැමතිස්සෙම රූප සටහනකට අදාළ රූපය සමාන කොටස් ගණනකට බෙදන්නට ඕන. සමාන කොටස් ගණනකට බෙදලා ඉන් කොටසක් හෝ කොටස් කීපයක් ඉරෙන් උඩ ලියවෙන්නට ඕනේ. ඒ අදාළ ඒ ලියවෙන ආකාරයට තමයි අපි භාග සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට ඊළඟ දේ දැනගන්නට ඕනේ අපි මේ යටට හැමතිස්සෙම ලියන්නේ බෙදන කොටස් ගණන. උඩට ලියවෙන්නේ අදාළ අපි පාට කළ කොටස තමයි අපි මේ කොටසේ හැටියට අපි ලියලා තියෙන්නේ. එතකොට මේක කියවන ආකාරය 2න් 1යි. මේක කියවන ආකාරය 4න් 3යි. එතකොට මේවා කියවන ආකාර අපි කිව්වොත් මෙහෙම ලිව්වොත් මේක කියවන්නේ 5න් 4යි. මේක කියවන ආකාරය කිව්වොත් එයා 10න් 7යි. හැමතිස්සෙම යට ඉලක්කමයි මුලින් කියවෙන්නේ. ඒ වගේම තමයි මේ උඩ යට තියෙන සංඛ්‍යා දෙකට නම් දෙකක් දෙනවා භාගවලදී. අපි දන්නවා මේ ඉරෙන් යට තියෙන සංඛ්‍යාව. ඉරෙන් යට තියෙන සංඛ්‍යාව ඔයගොල්ලෝ පහේ පන්ති ඉගෙනගෙන ඇති. ලේසි වචනයක් භාවිත කරනවා මොකද්ද? මතක තියාගෙන මේ පහසුව සඳහා හරක උඩ ළමයා කියලා භාවිත කරනවා. මොකද්ද මේ හරක කියන්නේ? හරක කියන්නේ යට ඉන්නේ කවුද? හරය. උඩ ඉන්නේ කවුද? ලවය. එහෙනම් මේ භාග සංඛ්‍යාවේ හරය කීයක් වෙනවද? මේකේ හරය වෙනවා 4ක්. ලවය වෙනවා කීයක්ද? 3ක්. එතකොට මේ භාග සංඛ්‍යාවේ හරය 10ක් වෙනවා. මේ භාග සංඛ්‍යාවේ ලවය 7ක් වෙනවා. එතකොට අපිට දෙන භාග සංඛ්‍යාවක ලවය සහ හරය පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපිට වචනයෙන් යම්කිසි භාග සංඛ්‍යාවක් දුන්නොත් අපිට ලියන්න හැකියාව තියෙන්නත් ඕනේ. මම කිව්වොත් හරය 3 වූ ලවය 2 වූ භාග සංඛ්‍යාව ලියන්න කියලා කියනවා. එතකොට හරය 3 වූ කියන්නේ ඉරෙන් යටට 3 ඉලක්කම එන්න ඕනේ.
ඉරෙන් උඩට 2 ඉලක්කම එන්නට ඕනේ. එහෙනම් මේක ලියන්නේ කීයෙන් කියයි කියලාද? 3 ඉරෙන් උඩ 2 මේක කියවන ආකාරය 3න් 2. ඒ කියන්නේ හැමතිස්සෙම හරය තමයි ඉස්සෙල්ලා කියවන්නට ඕන. එහෙනම් තව උදාහරණයක් ගමු අපි. හරය 10 වූ ලවය 1 වූ භාග සංඛ්‍යාව ලියන්න කියනවා. එතකොට හරය 10 වූ කියන්නේ යටට එන්න ඕනේ 10 උඩට එන්නට ඕනේ ලවය 1 වූ භාග සංඛ්‍යාව ඔය විදිහට. එතකොට මේක කියවන ආකාරය 10න් 1යි. හරි. ඔය විදිහට තමයි රූප සටහනක් දුන්නාට පස්සේ ඒකේ අදාළ කොටස් වලට අදාළව අදාළ භාග සංඛ්‍යාව ලියවෙන්නේ. හරි. ඊළඟට බලමු අපි රූප සටහනක් දෙනවා. මේ රූප සටහන මම බෙදනවා මේ ආකාරයට. මම මේකේ පාට කරනවා එහෙනම් මම මේ පාට කරපු කොටස මුළු රූපයෙන් කොච්චරයිද කියලා ලියමු. ඔක්කොම තියෙනවා කොටස් සමාන කොටස් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. සම්පූර්ණ කොටස් 12කට බෙදලා ඒකෙන් කීයක් පාට කරලා තියෙනවද? 1යි 2යි 3යි 4යි. එහෙනම් 12න් 4යි කියලයි මේක ලියවෙන්නේ. තව රූපයක් ගමු. එහෙනම් මේ පාට කරපු කොටස කොච්චරයිද කියලා අහන්න. පාට කරපු කොටස මේ රවුම නැත්තම් මේ වෘත්තය සමාන කොටස් 1 2 3 4 5 6 7 8කට බෙදලා තියෙනවා. ඒකෙන් 3ක් පාට කරලා තියෙනවා. එහෙනම් මේ පාට කළ කොටස කීයෙන් 3යිද? 8න් 3යි කියලා ලියන්නට පුළුවන්. හරි. එතකොට මේ කොටස 8න් 3යි කියලා ලියවෙනකොට අපි දැන් තවත් උදාහරණයකට යමු. මේ කොටස පාට කරලා තියෙනවා. එතකොට මේ පාට කළපු කොටස සම්පූර්ණ රූපයෙන් ඔක්කොම කොටස් 4යි. ඒකෙන් එකක් තමයි පාට කරලා තියෙන්නේ. ඒ නිසා මේක 4න් 1යි කියලා කියන්නට පුළුවන්. හරි. ඔය එකම අපි මේකේ අනිත් පැත්තටත් යමු. මම අහනවා මේකේ පාට නොකළ කොටස. පාට නොකළ කොටස මුළු රූපයෙන් කිනම් භාගයක්ද කියලා. එතකොට සමාන කොටස් බෙදලා තියෙනවා 12කට. ඒකෙන් පාට නොකළ කොටස් ගන්න. 1 2 3යි 4යි 5යි 6යි 7යි මේකයි 8යි. එහෙනම් 12න් 8ක් පාට කරලා නැහැ. එහෙනම් පාට නොකළ කොටස 12න් 8යි. මේ රූපේ පාට නොකළ කොටස ඔක්කොම කෑලි 8යි පාට කළ නැතුව තියෙනවා කීයද? 5. ඒ නිසා මේක ලියන්න පුළුවන් 8න් 5යි කියලා. මේ කොටසේ මේකේ ඔක්කොම කෑලි 4යි පාට නොකළ කොටස 4න් 3. ඔය විදිහට රූපයක් දැක්කට පස්සේ මේ රූපේ බෙදලා තියෙන කොටස් ගණන සහ එක්ක පාට කළ කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම පාට නොකළ කොටස ඇහුවොත් ඒක කොච්චරද කියලා ලියන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒක නැවත මතක් කළොත් අදාළ ඒකකය සමාන කොටස් වලට තමයි හැමතිස්සෙම බෙදන්නට ඕනේ. ඒ සමාන කොටස් වලට බෙදලා ඒකින් අදාළ කොටස් පාට කළ කොටස හෝ පාට නොකළ කොටස මේ විදිහට ලියන එකට තමයි කියන්නේ භාග සංඛ්‍යාවක් ලෙස ලියනවා කියලා. එතකොට මෙන්න මේ භාග සංඛ්‍යාවලට විශේෂිත නමක් දෙනවා. මේකේ හරය ලෙස පෙනී සිටින්නේ 12. ලවය ලෙස පෙනී සිටින්නේ 4. මෙන්න මේ වගේ භාග සංඛ්‍යාවලට කියනවා ඔයගොල්ලෝ අලුතෙන් ඉගෙන ගන්නවා 6 පන්තියේදී මෙන්න මේ වචනය. තත්ත්‍ය භාග. එහෙම නැත්නම් මේක තව විදිහකට කියනවා නියම භාග කියන වචන.
තත්ත්ව භාග නැත්නම් නියම භාග. තත්ත්ව භාගය සහ නියම භාගය කියන අර්ථයෙන් දෙකම එකයි. හැබැයි මේ තත්ත්ව භාගය කියන එක තමයි දැන් භාවිත වෙන වචනය. තත්ත්ව භාගයේ තියෙන විශේෂත්වය හරයට වඩා ලවය පුංචි වෙන්නට ඕනේ. හරි. එතකොට මේකේ මේ තත්ත්ව භාගය 12න් 4. මේ තත්ත්ව භාගය 8න් 3. මේ තත්ත්ව භාගය 4න් 1. හරි. ඊළඟට මේ භාග තත්ත්ව භාගවල සහ නියම භාගවල තව ඒකේ ඇතුලේ පිහිටන තව කොටසක් තියෙනවා. මේ තත්ත්ව භාගය අපි හිතමු මෙහෙම. මම රූපයක් අඳිනවා. තවත් රූපයක් අඳිනවා මම. තව රූපයක් අඳිනවා. මේ රූපවල පාට කළ කොටස අපි ලියමු භාග සංඛ්‍යා විදිහට. මෙයා පාට කරපු කොටස දෙකකට කපලා එක කෑල්ලයි. මෙයා හතරකට කපලා එක කෑල්ලයි. මෙයා අටකට කපලා එක කෑල්ලයි. මේ ඔක්කොම තත්ත්ව භාග නැත්නම් නියම භාග. හැබැයි මෙන්න මේ භාගවලට විශේෂ නමක් දෙනවා. අදාළ රූපය යම් කිසි කොටස් ගණනකට සමාන කොටස් ගණනකට බෙදලා ඒකෙන් එක කොටසක් පාට කළොත් මෙන්න මේ වගේවට කියනවා අලුත් වචනයක් එනවා ඕගොල්ලන්ට ඒකක භාග කියන වචනය. එතකොට ඒකක භාගය හඳුනා ගන්න තියෙන දේ තමයි ලවය හැමතිස්සෙම එක වෙන්නට ඕනේ. හරය අදාළ කොටස් ගණන වෙන්න ඕනේ සමානව බෙදු. එතකොට දෙකෙන් එක කියන්නේ ඒකක භාගයක්, හතරෙන් එක කියන්නේ ඒකක භාගයක්, එතකොට අටෙන් එක කියන්නේ ඒකක භාගයක්. මේ ඔක්කොම තත්ත්ව භාගවලට අයිති. මේ තත්ත්ව භාගවල තියෙන විශේෂිත භාගය තමයි ඒකක භාගය. හරි. ඊළඟට මම මෙතන භාග ටිකක් කියනවා. 4න් 3, 10න් 7, 9න් 8, 11න් 2, 5න් 1, 7න් 4, 3න් 1 කියනවා. මෙතන තියෙන මේ භාග මම මේ ලියපු මෙන්න මේ භාග ගොඩේ ඒකක භාග මොනවද කියලා අහනවා. මොනවද එහෙනම් මේක ඒකක භාග වෙන්නේ? 4න් 3 ඒකක භාගයක් වෙනවද? ඒකක භාගයක් වෙන්න නම් ඉතින් උඩ නැත්තම් ලව එක වෙන්නට ඕනේ. ඒතර 4න් 3 ඒකක භාගයක් වෙන්නේ නැහැ. 10න් 7ත් ඒකක භාගයක් වෙන්නේ නැහැ. 9න් 8 ඒකක භාගයක් වෙන්නේ නැහැ. 5න් 1 අන්න ලවයට එක තියෙනවා. ඒ නිසා මෙන්න මෙයා ඒකක භාගයක්. 7න් 4 ඉරෙන් උඩ තියෙන්නේ 4, ලවයට තියෙන්නේ 4. එතකොට එයා ඒකක භාගයක් වෙන්නේ නැහැ. හැබැයි 3න් 1 ඉරෙන් උඩට තියෙන්නේ 1. අන්න ඉන්නවා තව ඒකක භාගයක්. ඔන්න විදියටයි භාග සංඛ්‍යාවල මූලිකම කොටස හැදිලා තියෙන්නේ. එතකොට අපිට දෙන භාග සංඛ්‍යාව හඳුනා ගන්නට පුළුවන් වෙන්න ඕනේ ලවය කවුද හරය කවුද කියලා. ඒ වගේම රූප සටහනක් ඇසුරින් දුන්නාම මේ රූපයෙන් පෙන්වන ප්‍රමාණය භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අපිට හම් වෙන භාග සංඛ්‍යා අපිට හම් වෙන තත්ත්ව භාග ටික ඒ තත්ත්ව භාග ගොඩේ තියෙන භාග වර්ග හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි අද කතා කළේ මේ තත්ත්ව භාග ගොඩේ තියෙන ඒකක භාග කියන කොටස. ඒතොර ඒකක භාගය මම නැවත මතක් කළොත් හැමතිස්සෙම ලවයට එක කියන එක තියෙන්නට ඕනේ. ඒතොර ඒව තමයි ඒකක භාග වෙන්නේ. ඊළඟට දුවේ පුතේ ඕගොල්ලන්ට තියෙනවා අච්චු පොතේ 9 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය සහ දෙවෙනි අභ්‍යාසය ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඒතොර ඒකේ තියෙන රූප සටහන් ඕගොල්ලෝ වෙනම පොතකට අරගෙන ඒකේ තියෙන කොටස් කරගෙන යන්නට පුළුවන්. පළවෙනි අභ්‍යාසය කරන්නට පුළුවන්. ඒකේ තියෙනවා රූප සටහන් ඇඳලා ඕගොල්ලෝ ඒවා අඳින්නට ඕනේ. මොකද ඕගොල්ලෝ අච්චු පොතේ තියෙන රූප සටහන පොතේ හැමතිස්සෙම ඇඳලායි පාට කරන්න තියෙන්නේ. ඒතොර එහෙම පාට කරනකොට ඕගොල්ලෝ අඩි රූල පැන්සල භාවිත කරලා පාට කරනකොට සොන්නම් පාට පැන්සලකින් පාට කරන්න පුළුවන්. හැම වෙලාවෙම අඳින රූපේ පෑනින් අඳින්න එපා. පැන්සලෙන් ඇඳලා පාට කරන්න. ඒතොර පාට කරන කොටස්
පැහැදිලිව පාට කරන්න අදාළ කොටස් භාග සංඛ්‍යා නිවැරදිව ලියන්න. එතකොට ඒ වගේම තියෙනවා භාග සංඛ්‍යාව දීලා උගලන්ට රූපාදී. එතකොට උගලන්ට උදාහරණයක් විදිහට කිව්වොත් රූප සටහනක් ඇඳලා 5න් 2ක් පාට කරන්න. එතකොට උගලෝ පොත අරගෙන මේ අදාළ 5න් 2 නම් උගලෝ අඳින රූපය හරියටම පහට බෙදා ගන්නට ඕනේ. උගලේ කොටුල් පොතක් තියෙන්නේ. එතකොට ගානට උගලන්ට නිවැරදිව හරියටම ඇඳ ගන්නට පුළුවන්. ඒතර පහකට බෙදලා ඒකෙන් 2ක් පැහැදිලිව පාට වෙන්න ඕනේ. එක ළඟම පාට වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ 5න් 2 මෙහෙන් එකක් පාට කළා මෙහෙන් එකක් පාට කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්න විදිහට එහෙනම් පළවෙනි අභ්‍යාසය මේ පාඩමට අදාළ මූල පළවෙනි 9 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය කරන්න. අපි ඊළඟ දවසේ උතනින් එහාට ඉතිරි කොටස ගැන සාකච්ඡා කරමු. එහෙනම් දුවේ පුතේ අදට එහෙනම් අපේ පාඩම මෙතෙන් ඉවරයි. නම් සියලු දෙනාටම ආයුබෝවන්.